අපේ අන්තර්ජාතික වෙළඳාම කියන්නේ මොකක්ද? අන්තර්ජාතික වෙළඳාමට අදාළ වෙන නීති ගැන, එතකොට ඉන්කොටර්ම්ස් ගැන වගේම විශේෂ ඉන්කොටර්ම්ස් දෙකක් වන FOB සහ CIF ගිවිසුම් ගැනත් කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවෝ මේ වගේ අන්තර්ජාතික වෙළඳාමේදී වෙළඳාමක් සිද්ධ වෙද්දී මේ අන්තර්ජාතික වෙළඳ කිවිසුමට අදාළව තියෙන මිල නැත්තම් විකුණුම්කරු වෙත ගැනුම්කරු ගෙවිය යුතු මිල ගෙවීම සඳහා භාවිතා කරන ක්‍රමවේද මොනවද නැත්තම් මේ මූල්‍ය කරන ක්‍රම මොනවද කියලා තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. හරි. සාමාන්‍යයෙන් දේශීය වශයෙන් සිදුවන වෙළඳාමකදී අපි දන්නවා උදාහරණයක් විදිහට අපි සිල්ලර වෙළඳාමක් ගත්තොත් අපි භාවිතා කරන ක්‍රම තියෙනවා. එක්කෝ අපි විද්‍යුත් මුදල් භාවිතා කරන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය මුදල් භාවිතා කරන්න පුළුවන් කෑෂ් වෙන්න පුළුවන් එහෙම නැත්නම් චෙක්පත් වෙන්න පුළුවන් නේද විවිධ ක්‍රමවේද තියෙනවානේ. විනිමය බිල්පත් වෙන්න පුළුවන් පොරොන්දු නෝට්ටු වෙන්න පුළුවන් මේ වගේ විවිධාකාර ක්‍රමවේද තියෙනවා අන්තර්ජාතික වෙළඳාමේදී වගේම දේශීය වෙළඳාමේදී මූල්‍යකරණය සඳහා භාවිතා කරන. අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ අන්තර්ජාතික වෙළඳාමේදී අදාළ කරගන්න මූල්‍යකරණ ක්‍රමවේදයන් ගැන. හැම වෙලාවකදීම අන්තර්ජාතික වෙළඳාමේදී නැත්නම් ජාත්‍යන්තර වෙළඳාමේදී විතරක් නෙමෙයි දේශීය වුණත් විකුණුම්කරු කැමති තමන්ගේ මුදල් තමන්ට ලැබෙන්න ඕන මුදල් මේ භාණ්ඩ වලට අදාළ මුදල් ඉක්මනින් ලැබෙනවටද ටිකක් පහු වෙලා ලැබෙනවටද විකුණුම්කරුවෙක් කැමති වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට තමන්ට මුදල් ටික ලැබෙනවට. හැබැයි අනිත් අතට ගැනුම්කරු කැමති වෙන්නේ කොයි විදියට මුදල් ගෙවන්නද? ඉක්මනින්ම මුදල් ටික ගෙවලා දාන්නද නැත්නම් කාලයක් අරගෙන ටික කාලයක් ගිහිල්ලා මේ මුදල් ගෙවන්නද? සාමාන්‍යයෙන් ගැනුම්කරුවෙක් කැමති වෙන්නේ ගෙවිය යුතු මුදල පුළුවන් තරම් කාලයක් පහු වෙලා ගෙවන්න. ඔයාලා දන්නවා අර වට්ටම් එහෙම ලබා දෙන්නේ මුදල් පොත් සකස් කරද්දී ඉගෙන ගන්න නැති නේද වට්ටම් පිළිබඳව දුන්නටම් ලද වට්ටම් මේව ලබා දෙන්නේ ඇයි විකුණුම්කරුවෙකුට ඕනේ තමන්ගේ මුදල් ඉක්මනට ලබා ගන්න. මොකද මුදලේ අගය කල් යන්න ටිකක් අඩු වෙන නිසා. ඒ හින්දා විකුණුම්කරුවෙක් හැම වෙලාවෙම මුදල් ඉක්මනට ලබා ගන්නත් ගැනුම්කරුවෙක් මුදල් පහු වෙලා ගෙවන්නත් කැමති මේ කියන කැමැත්තවල් දෙක හැම වෙලේම එකිනෙකට ගැටෙනව නේද? ඒ කියන්නේ මේ තියෙන අපේක්ෂාවන් ගැටෙන සුළු අපේක්ෂාවන් දෙකක්. එහෙනම් මේ කියන ගැටෙන සුළු අපේක්ෂාවන් දෙකටම හරියන විදිය ක්‍රමවේදයක් වෙන්න ඕනේ. ගිවිසුමකදී මුදල් ගෙවන්න භාවිතා කරන්නේ නැත්නම් මුදල් ගෙවීම සම්බන්ධයෙන් මූල්‍යකරණය කියලා අපි කියනවා මේ මුදල් ගෙවීමට. මේ මූල්‍යකරණ සම්බන්ධයෙන් බොහෝ විට පාර්ශවයන් දෙකටම සුදුසු වෙන මූල්‍යකරණ ක්‍රමවේදයක් යොදා ගන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය තව ටිකක් බරපතල වෙනවා. මේ පාර්ශවයන් දෙක ජාත්‍යන්තර වෙළඳාමේදී ඉන්නේ රටවල් දෙකක නිසා. එහෙනම් තමන් අඳුරන්නේ නැති සමහර විට කවදාවත් දැකලවත් නැති පාර්ශවයක් එක්ක ගනුදෙනු කරද්දී මුලින්ම මුදල් ටික දෙන්න ගැනුම්කරුට බයක් තියෙනවා වගේම පහුවෙලා මුදල් දෙනකන් කියලා තමන්ගේ භාණ්ඩ ටික ලබා දෙන්න විකුණුම්කරුටත් අවදානමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන අවදානම වළක්ව ගන්න පුළුවන් විදියට තමන්ගේ අවදානම අවම කරගන්න පුළුවන් විදියට තමයි පාර්ශවයන් විසින් මූල්‍යකරණ ක්‍රමවේදය භාවිතා කරන්නේ. පැහැදිලිනේ? එහෙනම් මේ කියන ක්‍රමවේද වලට තමයි අපි කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේ මූල්‍යකරණය කියලා. එතකොට මේ පාඩමට අදාළව දරුවෝ අපි ඉගෙන ගන්නවා
මේ වගේ මූල්‍ය ක්‍රමවේද කිහිපයක් ගැන පළවෙනි එක තමයි ණයවර ලිපි නැත්නම් සලේඛන ණය කියලා කියනවා. LC letters of credit කියලාත් කියනවා. ණයවර ලිපි වලට පස්සේ අපි කතා කරනවා විනිමය බිල්පත් ගැන, අත්තිකාරම් ගෙවීම් ගැන, ඒ යටතේ විද්‍යුත් මුදල් හා තැපැල් පැවරුම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊළඟට විවෘත ගිණුම් හරහා මුදල් ගෙවීම සම්බන්ධයෙන්ුත් ලේඛන අත්කර ගැනීමේ එකඟතාවයන් ගැනත් අපි කතා කරනවා. ඒ කියන්නේ අපි මූල්‍යකරණ ක්‍රමවේද මූලික වශයෙන් 5ක් ගැන සාකච්ඡා කරනවා. මේවයින් වැදගත්ම මූල්‍යකරණ ක්‍රමවේදය වෙන්නේ ණයවර ලිපි නැත්නම් සලේඛන ණය කියන කොටස. ඒ කියන්නේ letters of credit LC කියලා භාවිතා වෙනවා බොහෝ දුරට. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්නත් ලැබෙයි. ඒ වගේම භාවිතයේදී මේ LC කියන වචනය තමයි භාවිතා වෙන්නේ ණයවර ලිපි සම්බන්ධයෙන්. එහෙමනම් අපි බලමු මොනවද මේ ණයවර ලිපි කියන්නේ කියලා නැත්නම් සලේඛන ණය කියන්නේ කියලා. අපි අඳුරන්නේ නැති පාර්ශවයක්ව අපිට විශ්වාස කරන්න බෑනේ. ඒ හින්දා තමයි මේ කියන ක්‍රමවේදය බිහි වෙලා තියෙන්නේ. මේක බැංකුවක් මත විශ්වාසය තබමින් කරන මූල්‍යකරණ ක්‍රමවේදයක්. මේකෙදි සිද්ධ වෙන්නේ බැංකු දෙකක්. ඒ කියන්නේ ගැනුම්කරුගේ හා විකුණුම්කරුගේ බැංකු දෙක විසින් මැදිහත් වෙලා තමයි මේ අවස්ථාවේදී මුදල් ගෙවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අපිට අපි අඳුරන්නේ නැති වෙනත් රටක ඉන්න මේ වගේ ගනුදෙනුවකට සම්බන්ධ වෙන පාර්ශවයක් විශ්වාස කරන්න බෑ. හැබැයි ලෝකයක සම්මතයක් තියෙනවා වාණිජ බැංකුවක් හැම වෙලේම විශ්වාස කරන්න පුළුවන් නෛතික පුද්ගලයෙක් කියලා. නෛතික පුද්ගලයෙක් කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ නේද? නීතිය ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්න ආයතනයකට නැත්තම් නෛතික ව්‍යුහයකට අපි කියනවා නෛතික පුද්ගලයෙක් කියලා. වාණිජ බැංකුවක් නෛතික පුද්ගලයෙක්. ඒ හින්දා මේ වගේ වාණිජ බැංකුවක් තවත් වාණිජ බැංකුවක්ව විශ්වාස කරන්න පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ වාණිජ බැංකුවක් විසින් පුද්ගලයෙක්ව විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයෙක් ගෙවීම මග හරිනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි වාණිජ බැංකුවක් කිසි වෙලාවක සාධාරණ ගෙවීමක් මග හරින්නේ නැහැ කියලා තවත් වාණිජ බැංකුවක් දන්නවා. ඒ හින්දා වාණිජ බැංකුවක් තවත් වාණිජ බැංකුවක් විශ්වාස කරනවා කියලා අපි කියනවා. මේක ලෝක සන්දර්භය තුළ ගත්තත් එක රටක තියෙන වාණිජ බැංකුවක් තවත් රටකින් විශ්වාස කරනවා. ඒ හින්දා මේ letters of credit වලදී නැත්නම් ණයවර ලිපිවලදී බැංකු දෙකක් මූලික වෙනවා. එතකොට මේ වගේ ණයවර ලිපියක් අපි හිතමු උදාහරණයක් අපි ගමු මේක පැහැදිලි කරගන්න ලේසි වෙන්න. ගැනුම්කරු ඉන්නේ ලංකාවේ. ඔන්න ලංකාවේ ඉන්න ගැනුම්කරුවෙක් මොනවද අපන ආනයනය කරන්න යන්නේ? අපි හිතමු ස්විට්සර්ලන්ඩ් වල ඉන්න ස්විට්සර්ලන්තයෙන් මොනවද කියනන චොක්ලට් ගෙන්නන්න යන්නේ. ඒ කියන්නේ චොක්ලට් ආනයනය කරන්න චොක්ලට් තොගයක් මිලදී ගන්න තමයි ලංකාවේ ඉන්න ඒ කියන ගැනුම්කරු උත්සාහ කරන්නේ. එහෙනම් ඒ චොක්ලට් මිලදී ගන්නේ ස්විට්සර්ලන්තයේ ඉන්න බීගෙන්. හරිනේ. එතකොට මේ ඒ මොකද කරන්නේ? ඒ ගිහිලා ලංකාවේ ඒ ඉන්නේ ලංකාවේනේ. ඒ බී වඳුරන්නෙත් නැහැ පෞද්ගලිකව. බී පෞද්ගලිකව ඒ වඳුරන්නෙත් නැහැ. එහෙනම් ඒ කැමති නැහැ තමන්ගේ මුදල් ටික තමන්ට බාණ්ඩ ලැබෙන්න කලින් බීට දෙන්න. ඒ වගේම බී කැමතිත් නැහැ කිසිම විශ්වාසයක් නැති පුද්ගලයෙකුට බාණ්ඩය අවලා පසුව මුදල් දෙයි කියලා විශ්වාස කරන්න. මේ දෙන්නම සාධාරණයිනේ. මොකද මොවුන් අඳුරන්නේ නැහැ. එහෙනම් මේ වගේ අවස්ථාවකදී ණයවර ලිපි කියන මූල්‍යකරණ ක්‍රමය භාවිතා කරන්න මේ පාර්ශවයන් දෙකට පුළුවන්.
එතකොට ඒ කියන්නේ ලංකාවේ ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? ඔහු යනවා වාණිජ්‍ය බැංකුවකට, ලංකාවේ තියෙන වාණිජ්‍ය බැංකුවකට ගිහිල්ලා කියනවා මම මෙහෙම මේ කියන පුද්ගලයා සම්බන්ධයෙන් මේ කියන පුද්ගලයාත් එක්ක මේ B කියන පුද්ගලයාත් එක්ක භාණ්ඩ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹෙන්න යන්නේ. එතකොට බැංකුවට පුළුවන්ද ඔහු වෙනුවෙන්, ඒ කියන්නේ මේ B වෙනුවෙන් ණයවර ලිපියක් ආරම්භ කරන්න කියලා වාණිජ බැංකුවක් එක්ක කතා කරගන්න පුළුවන්. එතකොට වාණිජ බැංකුව මොකද කියන්නේ? මේ A කියන පුද්ගලයාගෙන් යම්කිසි ලිපි ලේඛන ලබා ගන්න පුළුවන්, ඇප ලබා ගන්න පුළුවන්, නැත්නම් මුදලක් ලබා ගන්න පුළුවන්. මේ කියන අවශ්‍යතාව ටික ඉටු කරගෙන ඔහු යනවා බැංකුව මොකද කරන්නේ? බැංකුව මේ කියන බීගේ බැංකුවත් එක්ක, බීගේ බැංකුව එහෙනම් කොහෙද තියෙන්න ඕනේ? බීගේ බැංකුව තියෙන්න ඕනේ ස්විට්සර්ලන්ඩ් වල. එහෙනම් බී ඉන්න රටේ ඔහුගේ බැංකුවත් එක්ක කතා කරගන්නවා, එකඟතාවයකට එනවා ණයවර ලිපියක් සම්බන්ධයෙන්. එතකොට ඒගේ බැංකුව, ඒ කියන්නේ ලංකාවේ තියෙන ඒගේ වාණිජ්‍ය බැංකුව මේ බැංකුව ණයවර ලිපියක් ඕපන් කරලා නැත්නම් ආරම්භ කරලා විවෘත කරලා බීගේ බැංකුවට දන්වනවා. එතකොට බීගේ බැංකුව මොකද කරන්නේ? බීගේ බැංකුව බී වෙත මේ සම්බන්ධයෙන් දන්වනවා. දන්වද්දි කියනවා විශේෂ නියමයන් ටිකක්. ඒ කියන්නේ විශේෂ කොන්දේසි ටිකක්. මේ කොන්දේසි ටික සපුරලා බී විසින් තමන්ගේ බැංකුවට ඒක දැනුම් දුන්නායින් පස්සේ බීගේ බැංකුව එවෙලේම බීට මුදල් ගෙවනවා. මේ කොන්දේසි මොනවද කියලා කිව්වොත් බොහෝ විට දරුවෝ භාණ්ඩ බාර දීම සම්බන්ධයෙන් අපි කතා කරා ලේඛන වගේක් වලට මතකද? නැව් ගාස්තු වෙන්න පුළුවන්, රක්ෂණ වෙන්න පුළුවන්, නැත්නම් භාණ්ඩ බාර දීපු නෞබාර පත්‍ර වෙන්න පුළුවන්. මෙන්න මේ ලේඛන නිශ්චිත කියන ලේඛන ටිකක් හරි මොන හරි කළ යුතු කටයුතු ටිකක් කළා කියලා ඔප්පු කරන සාක්ෂි ලියවිලි ටිකක් බැංකුවට බාර දුන්නායින් පස්සේ බැංකුව බීට ගෙවනවා. ගෙවන්නේ මොන බැංකුවද? බීගේ බැංකුව. ඒ කියන්නේ ස්විට්සර්ලන්තයේ තියෙන බැංකුව. මොකද මේ බැංකුව විශ්වාස කරනවා මේ කියන ලියවිලි ටික ඒගේ බැංකුව, ඒ කියන්නේ ලංකාවේ තියෙන වාණිජ බැංකුවට ලබා දුන්නායින් පස්සේ Tamante මුදල අපහු ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් බීට එවෙලම සල්ලි ගෙවලා බීගේ බැංකුව මොකද කරන්නේ? ඒ කියන නැත්නම් ලංකාවේ තියෙන වාණිජ බැංකුවට, ඒගේ බැංකුවට මේ ලේඛන ටික යවනවා. මේ ලේඛන ටික යවුවයින් පස්සේ බැංකුව මොකද කරන්නේ? ඒගේ බැංකුව විසින් මේ කියන ගෙවීම බීගේ බැංකුවට නිදහස් කරනවා. ඊළඟට ඒගේ බැංකුවේට ලේඛන ටික ලබා දීලා ඔහුගෙන් මුදල් ලබා ගන්නවා. මේක තමයි සරලව ණයවර ලිපියකදී සිද්ධ වෙන්නේ. එහෙනම් පාර්ශවයන් විශ්වාස කරන්න බැරි වුණාට වාණිජ්‍ය බැංකු දෙක Taman විශ්වාස කරන නිසා තමයි මේ LC නැත්නම් ණයවර ලිපි කියන ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට දරුවෝ මේ කියන ණයවර ලිපියකදී මේ කියන ණයවර ලිපි සාමාන්‍යයෙන් පාලනය වෙන්නේ නැත්නම් නියාමනය වෙන නීතිය වෙන්නේ අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සලේඛන ණය සඳහා වන චාරිත්‍ර හා භාවිතයන් විසින්. ඒ කියන්නේ Uniform Customs and Practices. චාරිත්‍ර හා භාවිතයන්. චාරිත්‍ර කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා. භාවිතයන් නැත්නම් අපි කිව්වේ පරිචයන් කියලා. අන්නේ ඒ භාවිතයන් හා පරිචයන් මගින් තමයි මේ අන්තර්ජාතික වෙළඳාමේදී භාවිතා වන ණයවර ලිපි පාලනය වන්නේ. එහෙනම් UCP කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. දැනට මේ UCP වර්ග කාලෙන් කාලයට වෙනස් වෙනවා දරුවෝ. දැනට තියෙන UCP 600 කියන රීතීන් විශේෂය. මේ රීතීන් වලින් තමයි ණයවර ලිපි මේ වෙද්දි පාලනය වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ ණයවර ලිපියක් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කිව්වා. අපි බලමු ඇත්තට මේක
ආපහු මුලින්නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මුලින්ම අපි දන්නවා මූල්‍යකරණයට එන්න කලින් පාර්ශවයන් දෙකක් අතර භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති වෙන්න ඕනේ. නැත්නම් මේ අපි උදාහරණයක් ගත්ත විදියට A හා B චොක්ලට් වර්ගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගන්න ඕනේ. අන්න ඒ ගිවිසුමට අපි කියනවා භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා. ඒක තමයි පළවෙනි පියවර වන්නේ. කියන්නේ බලන්න ගැනුම්කරු හා විකුණුම්කරු. මෙතනදී අපි තව නම් කීපයක්ම භාවිතා කරනවා දරුවෝ. ගැනුම්කරුට ඉල්ලුම්කරු කියලාත් කියනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ගැනුම්කරුනේ භාණ්ඩ ඉල්ලන්නේ ඒකයි එහෙම කියන්නේ. ඊළඟට අපිට ආනයනකරු කියලාත් කියන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර වෙළඳාමේදී නම් ගැනුම්කරු වෙන්නේ ආනයනකරුවේ. ඊට පස්සේ විකුණුම්කරු කියලා අපි කියනවා විකුණුම්කරුට ප්‍රතිලාභිය කියලාත් කියනවා. ඇයි ප්‍රතිලාභිය කියලා කියන්නේ? කියන්නේ මේ ණයවර ලිපියේ අපි කතා කරන ණයවර ලිපියේ ප්‍රතිලාභය නැත්නම් ඇත්තට මේ මුදල් අන්තිමට ලැබෙන්නේ කාටද? විකුණුම්කරුට. ඒකයි අපි උට ප්‍රතිලාභිය කියලා කියන්නේ. ඊළඟට අපනයනකරු කියලාත් කියන්න පුළුවන්. මොකද විකුණුම්කරු තමයි ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ තොගය අපනයනය කරන්නේ. හරි. ඊට පස්සේ බලන්න ගැනුම්කරුගේ බැංකුව අපි කිව්වේ ඒගේ බැංකුව. ඒගේ බැංකුවට තව නමක් කියනවා නිකුත් කරන බැංකුව කියලා. මොකද මේ ආයතනයෙන් තමයි මේ බැංකුවෙන් තමයි ණයවර ලිපිය විවෘත කරන්නේ. ඒකයි අපි කියන්නේ නිකුත් කරන බැංකුව කියලා. ඊළඟට විකුණුම්කරුගේ බැංකුවට නැත්නම් අපි අර උදාහරණයේ විදියට නම් ස්විට්සර්ලන්තයේ B-ගේ බැංකුවට අපි කියන්නේ දැනුම් දෙන බැංකුව කියලා. මොකද ණයවර ලිපියක් විවෘත කරායින් පස්සේ සම්බන්ධයෙන් විකුණුම්කරුට ප්‍රතිලාභයට දැනුම් දෙන්නේ විකුණුම්කරුගේ බැංකුව. ඊළඟට මේ බැංකුවටම තව නමක් කියනවා දරුවෝ උපදෙස් දෙන බැංකුව කියලා. එක එක අවස්ථාවන් වලදී එක එක නම් භාවිතා කරලා තියෙනවා. ඒකයි මම මේ කීපයක්ම කිව්වේ. ඊළඟට අපි බලමු ඔන්න එහෙනම් මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. මම මුලින්ම කිව්වා ගැනුම්කරු හා විකුණුම්කරු මුලින්ම එළඹෙන්නේ එහෙනම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට කියලා. මෙහෙම භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට එළඹුණයින් පස්සේ ගැනුම්කරු මොකද කරන්නේ? මේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමට මිල ගෙවන්න විදියක් සකස් කරගන්න ඕනේ. නැත්නම් මූල්‍ය කරන ක්‍රමවේදයක් ගැන හිතන්න වෙනවා ගැනුම්කරුට. එතකොට ගැනුම්කරු ණයවර ලිපියක් මගින් මිල ගෙවනවා කියලා මේ පාර්ශවයන් දෙක ඔන්න තීරණයකට එළඹිලා තියෙනවා නම් ගැනුම්කරු මොකද කරන්න ඕනේ? ගැනුම්කරු තමන්ගේ බැංකුව වෙත ගිහිල්ලා නැත්නම් අපි භාවිතා කරන වචනේ නිකුත් කරන බැංකුව වෙත ගිහිල්ලා මොකද කරන්නේ? කියනවා විකුණුම්කරු වෙනුවෙන් විකුණුම්කරුගේ ප්‍රතිලාභය වෙනුවෙන් ණයවර ලිපියක් ආරම්භ කරන්න කියලා. එතකොට දෙවනි පියවර වෙන්නේ ගැනුම්කරු විසින් ගැනුම්කරුගේ බැංකුවෙන් නැත්නම් නිකුත් කරන බැංකුවෙන් ණයවර ලිපියක් අයදුම් කිරීම. කාගේ ප්‍රතිලාභය වෙනුවෙන්ද? විකුණුම්කරුගේ ප්‍රතිලාභය වෙනුවෙන්. ඒ කියන්නේ විකුණුම්කරුට මුදල් ගෙවන්න තමයි මෙහෙම ණයවර ලිපියක් ආරම්භ කරන්නේ. ඊළඟට ගැනුම්කරුගේ බැංකුව මොකද කරන්නේ? මේ කියන ණයවර ලිපිය ආරම්භ කරලා මේ ණයවර ලිපිය විකුණුම්කරුගේ බැංකුවට නැත්නම් දැනුම් දෙන බැංකුව වෙත යවනවා. ඊළඟට විකුණුම්කරුගේ බැංකුව ණයවර ලිපිය ලබාගෙන ණයවර ලිපියක් මේ විදියට ආරම්භ කරලා තියෙනවා. මේවා තමයි මේ ණයවර ලිපියේ කොන්දේසි කියලා විකුණුම්කරු වෙත දැනුම් දීම සිද්ධ කරනවා. එතනදී ණයවර ලිපිය දීලා මෙන්න මේ කියන කොන්දේසි ටිකත් එක්ක මේ කියන කාලය ඇතුළතදී මේ කියන ලේඛන ටික ලබා දෙන්න විකුණුම්කරුට පුළුවන් වුණොත් විකුණුම්කරුගේ බැංකුව විසින් ඒ අවස්ථාවේදීම මුදල් ගෙවනවා කියලා දැනුම් දීමක් විකුණුම්කරුගේ බැංකුව විසින් විකුණුම්කරුට සිදු කරනවා. ඒක තමයි එහෙනම්
හතරවෙනි පියවර වෙන්නේ. ඊළඟට පස්වෙනි පියවර විදියට එහෙනම් ණයවර ලිපියත් ලැබුණ නිසා මොකද කරන්නේ විකුණුම්කරු? විකුණුම්කරු ගිහිල්ලා භාණ්ඩ ටික නැව්ගත කරනවා. ඒ කියන්නේ විකුණුම්කරුට දැන් විශ්වාසයිනේ අනිවාර්යයෙන්ම බැංකුවෙන් මුදල් ගෙවනවා කියලා. එහෙනම් විකුණුම්කරු අපේ උදාහරණයේ හැටියට නම් අර චොක්ලට් තොගය ඔන්න නැවට පටවනවා. නැවට පටවලා නවභාර පත්‍රය ලබාගෙන තව මේ ණයවර ලිපියේ තව කොන්දේසි මොනවා හරි තියෙනවා නම් ඒ කොන්දේසි ටිකත් ඉටු කරලා මේ කොන්දේසි දරුවෝ එක එක ගිවිසුමෙන් ගිවිසුමට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට කියන්න බෑ හරියටම මේ කොන්දේසි කියලා. ඒ කොන්දේසි සැපුරුවා කියලා පෙන්වන්න පුළුවන් විදිහේ ලියවිලි තියෙනවා නම් ඒ ලියවිලිත් අරගෙන විකුණුම්කරු මොකද කරන්නේ? එනවා තමන්ගේ බැංකුවට ඇවිල්ලා මේ ලේඛන ටික ඉදිරිපත් කරලා තමන්ගේ මුදල ලබා ගන්නවා. එහෙනම් විකුණුම්කරුගේ වැඩේ එතනින් ඉවරයි. විකුණුම්කරු භාණ්ඩ ටික නැව්ගත කරා, ලේඛන ටික බැංකුවට දුන්නා, ඔහු මුදල් ලබා ගත්තා. ඊළඟට බැංකුව මොකද කරන්නේ? මේ කියන ලේඛන ටික අරගෙන බැංකුව ඒ ලේඛන ටික යවන්න ඕනේ ගැනුම්කරුගේ බැංකුවට. එහෙනම් මේ කියන ලේඛන ටික ගැනුම්කරුගේ බැංකුවට යවන එක තමයි ඊළඟ පියවර වෙන්නේ. බලන්න ඊළඟට මොකද වෙන්නේ? එහෙනම් ගැනුම්කරුගේ බැංකුවට ලේඛන ටික යවනවා. ගැනුම්කරුගේ බැංකුව මේ ලේඛන ටික පරීක්ෂා කරලා ඒ ටික හරිනම් ගැනුම්කරුගේ බැංකුව විසින් විකුණුම්කරුගේ බැංකුවට ගෙවීම නිදහස් කරනවා. ඒ කියන්නේ විකුණුම්කරුගේ බැංකුව විකුණුම්කරුට ගෙවපු මුදල ගැනුම්කරුගේ බැංකුව විසින් විකුණුම්කරුගේ බැංකුවට ලබා දෙනවා. තේරුණා නේද? විකුණුම්කරුගේ බැංකුව විකුණුම්කරුට මුදල් දුන්නනේ මේ අවස්ථාවේදී. එහෙනම් ඒ මුදල් ගැනුම්කරුගේ බැංකුව ආපහු විකුණුම්කරුගේ බැංකුවට ලබා දෙනවා. ඔන්න ඔතනින් ওই විදියට තමයි මේ කියන ණයවර ලිපි සම්බන්ධ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ලේඛන ටික ගැනුම්කරුට ලබා දෙන්නේ ගැනුම්කරුගේ බැංකුව විසින්. එතකොට ගැනුම්කරුට පුළුවන් මේ ලේඛන ටික අරගෙන ගිහිල්ලා අර නැවේන භාණ්ඩ ටික නැත්නම් අර නැවේන චොක්ලට් තොගය නිදහස් කරගන්න, නැත්නම් Tamanටයි මේ වයිති කියලා පෙන්නලා මේ භාණ්ඩ තොගය ලබා ගන්න ගැනුම්කරුට පුළුවන්. මේ විදියට තමයි ණයවර ලිපියක් ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ කියන chart එක ඇඳ ගන්න ඕනේ. ඔයාලගේ ටියුට් එකේ හිස් තැනක් තියෙනවා ඒක අඳින්න. හැබැයි ඊට කලින් අපි ටියුට් එක චුට්ටක් බලලා ඉමු දරුවෝ. කියවමු මාත් එක්කම ණයවර ලිපි බලන්න. ඔයාලගේ ටියුට් එකේ 8 වෙනි පිටුව පෙරලා ගන්න. ජාත්‍යන්තර වෙළඳාමේ මූල්‍යකරණය කියන කොටස. අපි කියවමු අන්තර්ජාතික වෙළඳාමේදී භාණ්ඩවල ගෙවීම් පියවීම සඳහා විවිධාකාර ක්‍රමවේදයන් භාවිතා කෙරේ. ගැනුම්කරු හැකිතාක් ප්‍රමාද වී ගෙවීම් කටයුතු කිරීමට කැමැත්තක් දක්වන අතර විකුණුම්කරු ඉක්මන් හා ආරක්ෂිත ක්‍රමවේදයකින් මිල ලබා ගැනීමට අපේක්ෂා කරයි. මෙම අපේක්ෂා එකිනෙක ඝට්ටනය වන බැවින් සහ ආනයනකරු සහ අපනයනකරු දේශ සීමා දෙකක සිටීම නිසා බොහෝ විට ගනුදෙනුවකදී පාර්ශවයන් යම් අවදානමකට මුහුණ දෙයි. මෙම අවදානම අවම කර ගනිමින් අන්තර්ජාතික වෙළඳාමේදී මූලික වශයෙන්ම භාවිතා කරන ගෙවීම් පියවීමේ ක්‍රම කිහිපයක් හඳුනා ගනිමු. එහෙනම් අපි හඳුනගන්න පළවෙනි ක්‍රමය මොකක්ද? ණයවර ලිපි. බලන්න අන්තර්ජාතික වෙළඳ ගනුදෙනුවක විශ්වාසය තහවුරු කිරීම සඳහා බැංකුකරුවන්ගේ මැදිහත් වීම අපේක්ෂා කරනු ලබන ක්‍රමවේදයක් මෙහිදී ක්‍රියාත්මක වේ. එබැවින් ණයවර ලිපි සලේඛන ණය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත. මේ වචන දෙකම එකයි. ඔයාලා ලියා ගන්න ඔයාලගේ ටියුට් එකෙත් ඕනේ නම් මාතෘකාව තියෙන තැනම මේ ටික දරුවෝ ණයවර ලිපි සලේඛන ණය letters of credit නැත්නම් documentary credit මේ කියන වචන ටික ඔක්කොම ලියා ගන්න. මොකද පේපර් එකේදී බොහෝ විට ණයවර ලිපි හරි සලේඛන ණය හරි කියලා දුන්නොත් මේ ඉංග්‍රීසි වචනෙත් ඔයාලට දෙනවා.
හරි. ලියා ගන්න කිස්සලේ ටික එහෙනම්. හරි නේද? එහෙනම් ආයි අපි ටියුට් එකට යමු බලන්න. අපි නවත්තපු තැන ඉඳන් බැංකුවක් විසින් නියම කරන ලද ලියවිලි අපනයනකරු නැත්නම් අපනයනකරු කියන්නේ මෙතෙන්දි කවුද? විකුණුම්කරු. බැංකුව වෙත බාර දුන් පසු ගෙවීම් කිරීමට එකඟ වන කොන්දේසියක් ලෙස ණයවර ලිපි නැත්නම් සලේඛන ණය හඳුනාගත හැක. මොකද්ද මේ කියන්නේ? බැංකුවක් විසින් නියම කරලා තියෙන ලියවිලි ටික අපනයනකරු බැංකුව වෙත බාර දුන්නායින් පස්සේ ගෙවීම් කිරීමට එකඟ වන කොන්දේසියක් ලෙස ණයවර ලිපි හඳුනාගත හැක. හරි නේද? අපි කිව්වේ යම් කිසි කොන්දේසි ටිකක් ඉටු කරනවා නම් ඒ කොන්දේසි වලට අදාළ ලියවිලි ටික බැංකුවට දුන්නායින් පස්සේ මුදල් ලබා දෙනවා කියලා තමයි ණයවර ලිපියකින් කියන්නේ. ඊළඟට පොඩි හිස් තැනක් තියෙනවා අපි ඒක සම්පූර්ණ කරගමු. ණයවර ලිපියෙහි ඇති නියමයන් සහ කොන්දේසි. ණයවර ලිපියෙහි ඇති නියමයන් සහ කොන්දේසි. විකුණුම්කරු විසින් සපයා ඇත්නම් විකුණුම්කරු විසින් සපයා ඇත්නම් විකුණුම්කරුට ගෙවීම් කරන බව සඳහන් කරමින් විකුණුම්කරුට ගෙවීම් කරන බව සඳහන් කරමින් ගැනුම්කරු වෙනුවෙන් බැංකුවක් විසින් ලබා දෙන ගැනුම්කරු වෙනුවෙන් බැංකුවක් විසින් ලබා දෙන සලේඛන විධානයකි. සලේඛන වචනේ දන්නවනේ අපි මුලින්ම ලියාගත්තේ මාතෘකාව ළඟ. සලේඛන විධානයකි. මම අපහු සැරයක් කියන්නම්. ණයවර ලිපියෙහි ඇති නියමයන් සහ කොන්දේසි විකුණුම්කරු විසින් සපයා ඇතනම් විකුණුම්කරුට ගෙවීම් කරන බව සඳහන් කරමින් ගැනුම්කරු වෙනුවෙන් බැංකුවක් විසින් ලබා දෙන සලේඛන විධානයකි. හරි නේද? ණයවර ලිපියේ තියෙන නියමයන් හා කොන්දේසි විකුණුම්කරු විසින් බැංකුවට සපයනවා නම් ඒවට මේ ගිවිසුමට අදාළව
මුදල් ලබා දෙනවා කියලා හරිනම් කවුද මේ මුදල් ලබා දෙනවා කියලා එකඟ වීම කරන්න ඕනේ? ගැනුම්කරුනේ. හැබැයි මේකෙදි ගැනුම්කරු වෙනුවෙන් බැංකුවක් මේ එකඟතාවය පළ කරනවා නැත්නම් බැංකුවක් තමයි මේ ගෙවීම් කරනවා කියලා එකඟ වෙන්නේ. ඒ හින්දා තමයි අපි කියන්නේ ගැනුම්කරු වෙනුවෙන් බැංකුවක් විසින් ලබා දෙන සලේකන විධානයක් කියලා. හරි. එහෙමනම් අපි යමු ඊළඟ ඡේදයට. බලන්න ගැනුම්කරුගේ ඉල්ලීම මත ගැනුම්කරුගේ බැංකුව නැත්නම් අපි කියනවා නිකුත් කරන බැංකුව කියලා. නිකුත් කරන බැංකුව විකුණුම්කරුගේ ප්‍රතිලාභය පිණිස විකුණුම්කරුගේ බැංකුව නැත්නම් දැනුම් දෙන බැංකුව ණයවර ලිපියක් විවෘත කරයි. අදාළ පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහු බැංකුවට ලබා දිය යුතු ලේඛන ගැනද ණය පහසුකම් කල් ඉක්ුත් වන දිනයද. ඒ කියන්නේ කවදා වෙනකන්ද මේ ලේඛන ගෙනත් දෙන්න පුළුවන්, කවදට කලින් මේ ලේඛන ගෙනත් දෙන්න පුළුවන්ද කියන එක තමයි, ඒ දිනය ගැන තමයි මේ කියන්නේ කල් ඉක්ුත් වන දිනය කියලා. දිනයද ගැනුම්කරු විශේෂයෙන් සඳහන් කර යවයි. එබැවින් ණය පහසුකම් කල් ඉක්ුත් වීමට ප්‍රථම නිශ්චිත ලේඛන බැංකුවට ඉදිරිපත් කරයි නම් කලින් සූදානම් කරගත් ආකාරයට දැනුම් දෙන බැංකුව විකුණුම්කරුට මුදල් ගෙවන අතර එම මුදල් ගැනුම්කරුගේ බැංකුව විසින් විකුණුම්කරුගේ බැංකුව වෙත සම්ප්‍රේෂණය කරයි. හරි නේද? ඊළඟට හිස්සනක් තියෙනවා, අපි ඒක සම්පූර්ණ කරගමු දරුවෝ. ලියා ගන්න. අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සලේඛන ණය සඳහා වන චාරිත්‍ර හා භාවිතයන් අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සලේඛන ණය සඳහා වන චාරිත්‍ර හා භාවිතයන් Uniform Customs and Practices. බලන්න ටියුට් එකේ තියෙනව නේද? Uniform Customs and Practices UCP කියලා කෙටි කරලා කියනවා අපි. මේ සම්බන්ධ තත්වයන් පාලනය කරයි. එහෙනම් මේ සම්බන්ධ තත්වයන් කියන්නේ මොනව සම්බන්ධද? ණයවර ලිපි සම්බන්ධයෙන් තියෙන නෛතික තත්ත්වය පාලනය කරන්නේ මේ කියන අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සලේඛන ණය සඳහා වන චාරිත්‍ර හා භාවිතයන් විසින්. එහෙමනම් අපි ඊළඟට දරුවෝ ඔයාලගේ ටියුට් එකේ තියෙනවා හිස් තැන. මේ chart එක ඇඳගන්න, මේක පැහැදිලිව ඇඳගන්න. ඔයාලට අවශ්‍ය විදිහේ පාට භාවිතා කරන්න, පාට පෑන් හරි මොන හරි තියෙනවා නම්, මොකද මේ කියන ප්‍රධාන අවස්ථා 4 වෙන් කරගන්න ඕනේ. 1 2 3 4 කියන අවස්ථා ටික වෙන් කරන්න. ඊළඟට භාණ්ඩ නැවගත කිරීමේ ඉඳන් සිද්ධ වෙන කාර්යයන් ටික අපි වෙනම වෙන් කරලා හඳුන ගන්න ඕනේ. ඒකයි මම එහෙම කිව්වේ. ඒකෙදි බලන්න මේ ඊතලවල හිස යොමු වෙලා තියෙන පැත්ත. දැන් භාණ්ඩ විකිණීමේ ගිවිසුම නම් මේ පාර්ශව දෙකම අතරනේ හටගන්නේ. ඒකින්ද තමයි මේ දෙපැත්තටම ඊතලයේ හෙඩ් එක තියෙන. ඊළඟට ගැනුම් කරුණායවර ලිපියක් අයදුම් කිරීමේදී වෙන්නේ ඒක පාර්ශවික ක්‍රියාවක්. ඒක හින්දායි මේ විදියට තියෙන්නේ. හින්දා ප්‍රවේශමෙන්
හරියට බලලා මේක ඇඳ ගන්න. මම විනාඩි 5ක කාලයක් දෙන්නම් ඔයාලට. විනාඩි 5ක් මදි වෙන එකක් නෑනේ. ඉක්මනට ඇඳගමු. ඔය chart එක අඳින ගමන්ම අහගන්න පුතේ. අපි මේ වෙද්දි පාඩම් කීපයක් කරලා තියෙනවා. ඒ වගේම විශේෂ පාඩම් දෙකක් මම කිව්වා අපි ඔන්ලයින් ක්‍රමයට කරමු කියලා. මොකද ඒ පාඩම් දෙක ඔයාලට පැහැදිලි වෙන එක අත්‍යවශ්‍යයි කියලා හිතනවා. අපි බෝඩ් එකක ඒ ගැන කතා කරන ගමන් පැහැදිලි කරන එක අවශ්‍යයි කියලා හිතන පාඩම් දෙකක් තියෙනවා. අපි මේ දෙකේ හින්දා ඔන්ලයින් ක්‍රමයට කරමු. එතකොට අපේ පාඩම් 6ක් ඉවර වෙලා තියෙනවා. 6ක් ඉවර වෙනවා. දැන්ට 4ක් අපි මේ විදිහට ඉවර කරගෙන යන්නේ. ඊළඟට තව පොඩි පාඩම් කීපයක් තියෙනවා දරුවෝ. ඒ දෙකත් තව සති කීපයක් ඇතුළත ඉවර වෙනවා. ඒ හින්දා ඔයාලගේ අර අපි කියපු ඔන්ලයින් ක්‍රමයට කරන පාඩම් දෙක ටිකක් ලොකු පාඩම් දෙකක් සහ වැඩිපුර ප්‍රශ්න විභාගයට අහන පාඩම් දෙකක්. ඒ නිසා පුළුවන් තරම් මේ දැනට අපි කරලා තියෙන පාඩම් ටික සම්බන්ධයෙන් ඔයාලගේ කොටස ඉවර කරන්න ඕනේ. කියන්නේ පාඩම් ටික කීප සැරයක් කියවලා ෂෝට් නෝට් එකක් හදාගෙන මම කිව්ව නඩු තීන්දු තියෙද්දී ඒවා පාඩම් කරලා තියාගන්න ඕනේ. විශේෂ කරුණු highlight කරලා නේද? ඔයාලට අවශ්‍ය සටහන් ටියුට් එකේම යොදාගෙන මේවා පාඩම් කරන එක ඔයාලගේ වැඩක්. පුළුවන් තරම් පැහැදිලි කරලා හෙමින් ඔයාලට මේ පාඩම් ටික උගන්වලා තියෙන්නේ. ඒකින්ද ඔයාලගේ වැඩේ මේ ටිකේ කරගන්න ඕනේ. මොකද පාසල් ආරම්භ වෙන්නත් පුළුවන් ළඟදිම. ඊට කලින් මේ නිවාඩු තියෙන කාලේ ඔයාලගේ වැඩ ටික කරගන්න. විභාගෙත් ළඟයි. ඔයාලා මෙච්චර කල් ලියපු විභාග වලට වඩා ටිකක් වෙනස් විභාගයකට ලියන්න යන හින්දා ඔයාලා පළවෙනි අදියර විභාග ලියලා දැන් දන්නව ඇතිනේ ටී විභාග කොයි වගේද කියලා. දෙවෙනි අදියර කියන්නේ ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විභාගයක් නිසා
ඔයාලට පේනවනේ මේ සිලබස් එකේ ලොකු අපි පාඩම් කීයක් ඉගෙන ගන්නවද? එක පාඩමක් කොච්චර දිගයිද කියලා පේනව නේද? පාඩම් කරන්න ගොඩක් තියෙනවා. ඒක තමයි මේ නීතිය කියන විෂයේ හැටි. එහෙනම් ඒ විෂයට අනුකූලව ඒ විෂයට අවශ්‍ය වෙන විදියට තමන්ගේ පාඩම් ටික සැලසුම් කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් වෙලාව ඇතිනේ මේ chart එක ඇඳගන්න. මම දැන් ආපහු chart එක සැරයක් විස්තර කරනවා. ඔයාලා screen එක දිහා නොබලා ඔයාලා ඇඳපු chart එක දිහා බලලා බලන්න ඔයාලා හරියට මේක ඇඳගෙන තියනවද කියලා. මුලින්ම වෙන්න ඕනේ මොකද මේ 1 2 කියලා තියෙන අංකත් යොදා ගන්න දරුවෝ. පළවෙනියට මොනවද වෙන්නේ? ගැනුම්කරු හා විකුණුම්කරු විකුණුම් ගිවිසුමකට එළඹෙනවා. ඒ කියන්නේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹෙනවා. දෙවනි පියවර විදියට ගැනුම්කරු තමන්ගේ බැංකුවට ගිහිල්ලා නැත්නම් නිකුත් කරන බැංකුවට ගිහිල්ලා ණයවර ලිපියක් අයදුම් කරනවා. එතකොට ගැනුම්කරුගේ බැංකුව ණයවර ලිපියක් විවෘත කළ මේක නිකුත් කරනවා විකුණුම්කරුගේ බැංකුවට නැත්නම් දැනුම් දෙන බැංකුවට. එතකොට මේ වගේ ණයවර ලිපියක් සම්බන්ධයෙන් සහ ගැනුම්කරු ණයවර ලිපිය සම්බන්ධයෙන් කියපු නියමයන් හා කොන්දේසි මේ හැම දෙයක්ම විකුණුම්කරු වෙත දැනුම් දීම මේ බැංකුව විසින් සිදු කරනවා. විකුණුම්කරු මේක දැනගත්තයින් පස්සේ එයා තමන්ගේ භාණ්ඩ ටික ගැනුම්කරුට නැව්ගත කරනවා. නැව්ගත කරලා අදාළ ලේඛන ටිකත් එක්ක එනවා විකුණුම්කරුගේ බැංකුවට. ඒ කියන්නේ තමන්ගේ බැංකුවට ඇවිල්ලා ලේඛන ටික ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්නවා. ඊට පස්සේ විකුණුම්කරුගේ බැංකුව මොකද කරන්නේ? මේ බැංකුව විසින් ගැනුම්කරුගේ බැංකුවට ලේඛන ටික යවනවා. යවුවයින් පස්සේ ගැනුම්කරුගේ බැංකුව මේව පරීක්ෂා කරලා බලලා ගෙවීම නිදහස් කරනවා. එහෙනම් අවසාන පියවර වශයෙන් ඕනනම් ඔයාලට පැත්තකින් ලියා ගන්න පුළුවන්. ගැනුම්කරුගේ බැංකුව මේ ලේඛන ටික ගැනුම්කරුට දුන්නායින් පස්සේ ගැනුම්කරුට පුළුවන් ගිහිල්ලා වරායෙන් තමන්ගේ භාණ්ඩ ටික නිදහස් කරගන්න. ඕක තමයි ණයවර ලිපියකදී වෙන ක්‍රියාපටිපාටීන් ටික නැත්නම් ක්‍රියාවලිය කොහොමද ණයවර ලිපියක් ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි අපි මේ chart එකකින් ඉගෙන ගත්තේ. හරි නේද? අඩුපාඩු මොන හරි තියෙනවා නම් අයි පොඩි වෙලාවක් දෙන්නම් සම්පූර්ණ කරගන්න. හරි නේද? එහෙනම් දරුවෝ අපි මේ ඉගෙන ගත්තේ අන්තර්ජාතික මූල්‍යකරණයේදී භාවිතා වෙන එක මූල්‍යකරණ ක්‍රමයක් ගැන. ඒක තමයි වැදගත්ම මූල්‍යකරණ ක්‍රමය වෙන්නේ. බොහෝ විට ඔයාලගේ විභාගයේදී පරීක්ෂා කරලා තියෙන ක්‍රමවේදය වෙන්නේ
මේ ණයවර ලිපි සම්බන්ධ ක්‍රමවේදය. ඒ වුණාට අපි තව ආකාර කිහිපයක් ගැන කතා කරන්න යනවා. ඒ නිසා අපි ඊළඟ එක බලමු. ඊළඟට තියෙන්නේ විනිමය බිල්පත්. ඉගෙනගෙන තියනවද විනිමය බිල්පත් ගැන අහලා තියනවද? මේ විනිමය බිල්පත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි කියනවා මේවා ගනුදෙනු කළ හැකි ලියවිලි කියලා. මේ ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධයෙන් වන වෙනම පාඩමක් අපේ විෂය නිර්දේශයේ තියෙනවා. අපි ඒ ගැන ඉගෙන ගන්නවා. ඒ හින්දා මම ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ. මම කෙටියෙන් කියන්නම්. සාමාන්‍යයෙන් මේ වගේ විනිමය බිල්පතක් අන්තර්ජාතික භාවිතා වෙන විදියනේ අපි මේ කතා කරන්නේ. හැබැයි දේශීය වශයෙන් උත් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ වගේ විනිමය බිල්පතක් ගැනුම්කරු විසින් විකුණුම්කරුට ලබා දුන්නායින් පස්සේ විකුණුම්කරුට මේක ඕන බැංකුවකට ලබා දීලා විනිමය බිල්පත දීලා මුදල් ලබා ගන්න පුළුවන්. මේක තමයි විනිමය බිල්පතක් කියන එකෙන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට ඔයාලට මතක තියාගන්න ලේසි වෙන ඔයාලා චෙක් පතක් ගැන හිතන්නකෝ. ඒකත් ඒ වගේ ගැනුම්කරු මොකද කරන්නේ? භාණ්ඩ ටික අරගෙන චෙක් පත ලබා දෙනවා. චෙක් පත බැංකුවකට දුන්නායින් පස්සේ විකුණුම්කරුට තමන්ගේ මුදල් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් තමයි විනිමය බිල්පතක් කියලා කියන්නේ. එහෙනම් අන්තර්ජාතික වෙළඳාමෙදිත් මේ කියනවා වගේ විනිමය බිල්පත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපනයනකරුට තමන් අපනයනය කරන භාණ්ඩ තමන් මිලදී ගන්න භාණ්ඩ සම්බන්ධයෙන් වන වටිනාකම විනිමය බිල්පතක් මගින් ගැනුම්කරුට ගෙවන්න පුළුවන්. විකුණුම්කරුට ගෙවන්න පුළුවන්. ගැනුම්කරුට නැත්නම් අපනයනකරුට පුළුවන් තමන් විකුණුම්කරුට නැත්නම් ආනයනකරුට ගෙවන්න ඕනේ මුදල විනිමය බිල්පතකින් ගෙවන්න. එතකොට මේ විනිමය බිල්පත ලබා ගන්න විකුණුම්කරු මොකද කරන්නේ? ඒක බැංකුවකට ඉදිරිපත් කරලා මුදල් ගන්නවා. මේක තමයි සාමාන්‍යයෙන් විනිමය බිල්පතකදී සිදුවෙන ක්‍රියාවලිය. අපි ටියුට් එකට යමු. බලන්න විනිමය බිල්පත් අපි සම්පූර්ණ කරගමු දරුවෝ. අන්තර්ජාතික වෙළඳාමේදී බහුලව භාවිතා වන ක්‍රමවේදයක් කියලා තියෙනවා. ඊළඟට අපි ලියමු ආනයනකරු විසින් අපනයනකරු වෙත ආනයනකරු විසින් අපනයනකරු වෙත විනිමය බිල්පතක් භාණ්ඩවල වටිනාකම මත ලබා දෙන අතර විනිමය බිල්පතක් භාණ්ඩවල වටිනාකම මත ලබා දෙන අතර විකුණුම්කරු විසින් එම විනිමය බිල්පත බැංකුවක් වෙත ලබා දී මුදල් ලබා ගනී. බැංකුවක් වෙත ලබා දී මුදල් ලබා ගනී.
බලන්න ඔයාලා ලියාගත්ත එක හරිද කියලා. ආනයනකරු විසින් අපනයනකරු වෙත විනිමය බිල්පතක් භාණ්ඩවල වටිනාකමට ලබා දෙන අතර විකුණුම්කරු විසින් එම විනිමය බිල්පත බැංකුවක් වෙත ලබා දී මුදල් ලබා ගනී. හරි නේද? ඊළඟ එක තමයි දරුවා අත්තිකාරම් ගෙවීම. ඊළඟ ක්‍රමවේදය විදිහට අපි හඳුනගන්නේ අත්තිකාරම් ගෙවීම. මේකෙදි වෙන්නේ භාණ්ඩ නැව්ගත කරන්න කලින්ම. ඒ කියන්නේ භාණ්ඩ ටික නැව්ගත කරන්නත් කලින්ම භාණ්ඩ ටික නැවට පටවන්නත් කලින්ම ගැනුම්කරු මොකද කරන්නේ? එක්ක ගෙවිය යුතු සම්පූර්ණ මුදල නැත්නම් බොහෝ විට එකෙන් කොටසක් විකුණුම්කරු වෙත ගෙවනවා. මේක තමයි අත්තිකාරම් ගෙවීමක් කියන්නේ. හැබැයි මේක ගොඩක් අවදානම් සහගතයි කාටද? කාටද මේකේ අවදානම තියෙන්නේ? ගැනුම්කරුට අවදානම වැඩි ක්‍රමවේදයක් තමයි මේ අත්තිකාරම් ගෙවීම කියලා කියන්නේ. ඒ වුණාට විකුණුම්කරු සම්බන්ධයෙන් නම් මේක ආකර්ශනීය ක්‍රමවේදයක්. විකුණුම්කරුවෙක් හරි කැමති තමන් භාණ්ඩ දෙන්නත් කලින් තමන්ට අත්තිකාරමක් දෙන ගැනුම්කරුවෙකුට. ඒ හින්දා විකුණුම්කරු සම්බන්ධයෙන් බලද්දි විකුණුම්කරුගේ දෘෂ්ටි කෝණයෙන් බලද්දි මේක හොඳ ක්‍රමවේදයක්. හැබැයි ගැනුම්කරුවෙක් සම්බන්ධයෙන් බලද්දි මේක අවදානම් සහගත ක්‍රමවේදයක් වෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි යමු ටියුට් එකට. අත්තිකාරම් ගෙවීම ඊළඟ එක 9 වෙනි පිටුවේ අන්තිමට තියෙන අපි හිස්සන සම්පූර්ණ කරගමු. භාණ්ඩ නැව්ගත කිරීමට පෙර භාණ්ඩ නැව්ගත කිරීමට පෙර භාණ්ඩ නැව්ගත කිරීමට පෙර භාණ්ඩ තොග සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල හෝ භාණ්ඩ තොග සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල හෝ ඉන් කොටසක් භාණ්ඩ තොග සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල හෝ ඉන් කොටසක් විකුණුම්කරු වෙත ගෙවීමයි. විකුණුම්කරු වෙත ගෙවීමයි. හරි නේද? එහෙනම් ටියුට් එක බලන්න. මෙහිදී ආනයනකරු හෙවත් ගැනුම්කරු අවදානමකට මුහුණ දෙන අතර විකුණුම්කරු සම්බන්ධයෙන් ආකර්ශනීය ක්‍රමවේදයකි. ඊළඟට මේ වගේ මිල ගෙවද්දි නැත්නම් අපි කියනවා අත්තිකාරමක් ගෙවද්දි විවිධ ක්‍රම යොදා ගන්නවා දරුවෝ. උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් විද්‍යුත් මුදල් යොදාගෙන මේ කියන ගෙවීම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නව නේද විද්‍යුත් මුදල් කියන්නේ මොනවද කියලා? අහලා තියෙනවා විද්‍යුත් මුදල් පසුම්බිය, එතකොට හරපත්, බැරපත්, ණයපත් මේ වගේ දේවල් ගැන අහලා තියෙනව නේද? මේවට තමයි අපි කියන්නේ විද්‍යුත් මුදල් කියලා. එහෙනම් මේ වගේ විද්‍යුත් මුදල් ක්‍රමවේද නැත්නම් ඔන්ලයින් ක්‍රමයන් ඔස්සේ මුදල් ගෙවීමට අපි කියනවා විද්‍යුත් මුදල් කියලා. මේකෙදි තව තියෙනවා PayPal වගේ අර ඔයාලා eBay, Amazon වගේ වයින් භාණ්ඩ ගෙන්නලා තියෙනවා නම් දන්නව නේද? ඒකෙදි PayPal account එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ ක්‍රමවේද හරහා අපි ඒගොල්ලන්ට මුදල් ලබා දෙන්නේ කෑෂ් විදියට නෙමෙයි.
අපි අපේ ගිණුමකින් මුදල් ට්‍රාන්ස්ෆර් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේවට අපි කියනවා ඔන්ලයින් ගෙවීම්. නැත්නම් අපි මේවට ඔන්ලයින් කියන වචන සිංහලෙන් අපි කියන්නේ මංගත අන්තර්ජාතික සිල්ලර වෙළඳාම. නැත්නම් ඔන්ලයින් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියලා අපි කියනවා. මංගත ක්‍රමවේද ඔස්සේ මුදල් ගෙවීම තමයි සිද්ධ වෙන්නේ. මේ විදියටත් පුළුවන් අර කියන විදිය අත්තිකාරම් මුදල් අපිට ගෙවන්න. අපි ටියුට් එකට යමු. හිස්සනක් තියෙනව නේද? සම්පූර්ණ කරගන්න. එහෙනම් විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් පළවෙනි හිස්සන ලියාගෙන විද්‍යුත් මුදල්. අපි කියවමු. මේවා ගොඩාක්ම වැදගත් කොටස් නෙමේ දරුවෝ. කියන්නේ ප්‍රශ්න අහද්දී මේවා විස්තර කරන්න කියලා ප්‍රශ්න ඔයාලගෙන් අහලා නෑ මේ තාක් දුරට. ඒක හින්දා අපි මේ කොටස ටිකක් ඉක්මනින් කරන්නේ. වැදගත්ම කොටස් ටික ගොඩක් වෙලා අරගෙන ගොඩක් පැහැදිලි කරලා ඔයාලට කරනවා. මේ තියෙන කොටස් වල වැදගත්කම අඩු හින්දා අපි චුට්ටක් ඉක්මනට කියවගෙන යමු. බලන්න ටියුට් එක. අන්තර්ජාතික වෙළඳාමේ ගෙවීම් පියවීම් මාධ්‍යයක් ලෙස විද්‍යුත් මුදල් වර්තමානය වන විට ජනප්‍රිය වෙමින් පවතී. මංගත අන්තර්ජාතික සිල්ලර වෙළඳාමේ ව්‍යාප්තියත් සමග බහුල වශයෙන් ඩිජිටල් හා තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ අපනයනකරුවන් විසින් ආනයනකරු වෙත ගෙවීම් පියවීමටත් ඒක චුට්ටක් හදාගන්න ඕනේ දරුවෝ. බලන්න කවුරු කාටද ගෙවීම් පියවන්න ඕනේ? ආනයනකරු නේද අපනයනකරු වෙත ගෙවීම් පියවන්න ඕනේ. දෙක පොඩ්ඩක් මාරු කරගන්න. ඔස්සේ ක්‍රමවේදයන් ඔස්සේ ආනයනකරු විසින් අපනයනකරු වෙත කියලා හදාගන්න. ආනයනකරු විසින් අපනයනකරු වෙත. හරි නේද? අපනයනකරු වෙත ගෙවීම් පියවීමටත් හරපත් ණයපත් විද්‍යුත් මුදල් පසුම්බිය e-wallet කියලා කියන්නේ ආදී විද්‍යුත් මුදල් ආකාරයන් යොදා ගනී. සාම්ප්‍රදායික විද්‍යුත් මුදල් සම්බන්ධව ඇති වූ අවදානම හේතුවෙන් වර්තමානයේදී PayPal වැනි ක්‍රමවේද බොහෝ විට අන්තර්ජාතික වෙළඳාමේ ගෙවීම් පියවීම සඳහා භාවිතා වේ. සාම්ප්‍රදායික ක්‍රමවේද කියලා කියන්නේ ඔය අපි මුලින් කතා කරපු ණයපත් හරපත් වගේ දේවල්. එතකොට විද්‍යුත් මුදල් පසුම්බිය මේ වගේ දේවල් වලදී පොඩි අවදානමක් තියෙනවා. මේ මුදල් සම්බන්ධයෙන් වෙන කෙනෙකුට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් විදිහ අවදානමක්. ඒ නිසා තමයි වර්තමානයේ වෙද්දී මේ PayPal වගේ ක්‍රමවේද බොහෝ විට ආරක්ෂිතයි. මේ ක්‍රමවේද මේවා යොදා ගන්නවා කියලා කියන්නේ. ඊළඟ එක වෙන්නේ ඊළඟ හිස්තැනේ ලියා ගන්න තැපැල් පැවරුම්. තැපැල් පැවරුම්. තැපැල් පැවරුම්. මේකෙදි වෙන්නේ එක බැංකුවක් තවත් බැංකුවක් වෙත කේබල් පණිවිඩයක් ලබා දෙනවා. එතකොට ඒ පණිවිඩයේදී නම් කරන පුද්ගලයෙකුට මුදල් ගෙවීම සිදු වෙනවා බැංකුව විසින්. මේක පහසු ක්‍රමවේදයක්. ඒ හින්දා තමයි මේ වගේ අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් මේක යොදාගන්නේ. එතකොට ගැනුම් කරුට කරන්න තියෙන්නේ බැංකුවකට ගිහිල්ලා විකුණුම් කරුගේ රටේ බැංකුවකට කේබල් පණිවිඩයක් ලබා දෙන්න කියලා ඉල්ලන එක. එතකොට බැංකුව මේ පණිවිඩය ලබා දුන්නාන් පස්සේ පුද්ගලයාට ඇවිල්ලා මුදල් ලබා ගන්න පුළුවන්. හරි. කියවන්න. එක් බැංකුවක් විසින් තවත් බැංකුවක් වෙත කේබල් පණිවිඩයක් ලබා දීම මගින් පණිවිඩය ලබන බැංකුව විසින් නම් කරනු ලබන පුද්ගලයෙකුට මුදල් ගෙවීම මෙහිදී සිදුවේ. හරි. එහෙනම් ඊළඟට අපි කතා කරන්න යන්නේ විවෘත ගිණුම් හරහා ගෙවීම. ඊළඟ ක්‍රමවේදය ඊළඟ මූල්‍යකරණ ක්‍රමවේදය වෙන්නේ හතරවෙනි ක්‍රමවේදය වෙන්නේ විවෘත ගිණුම හරහා ගෙවීම. මේ වගේ අවස්ථාවකදී වෙන්නේ
ඉදිරි දිනකදී මුදල් ගෙවන්න තමයි දරුවෝ එකඟ වෙන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු. ඒ කියන්නේ විකුණුම්කරු භාණ්ඩ නැව්ගත කරලා අදාළ ලේඛන ගැනුම්කරුට ලබා දුන්නායින් පස්සේ ලේඛන පරීක්ෂා කරලා ගිවිසගත්තු ඉදිරි දිනකදී මුදල් ගෙවනවා කියලා පොරොන්දු වෙන එකට තමයි අපි මේ විවෘත ගිණුම හරහා ගෙවීම කියලා කියන්නේ. මේකෙදි බොහෝ විට ණය කාලයක් ලබා දෙනවා. උදාහරණයක් විදිහට මාසයක් තුළ ලේඛන ලැබින මාසයක් තුළ මුදල් ගෙවනවා වගේ කොන්දේසියක් ඇතුළත් කරගන්න පුළුවන්. හැබැයි මේක බොහෝ විට කාටද අවදානමක් වෙන්නේ? විකුණුම් කරුට හරිම අවදානම් සහගත ක්‍රමවේදයක්. මොකද ගැනුම් කරුට පුළුවන් මුදල් නොගෙවා ඉන්න. මොකද ලේඛන ටිකක් තියෙන හින්දා අයිතියක් තියෙනවා. භාණ්ඩ ටිකත් ඔහු සමග තියෙන සල්ලිත් තියෙන අයක සල්ලි නොගෙවා ඉන්න, මුදල් නොගෙවා ඉන්න අවදානමක් තියෙනවා. ඒ හින්දා මේක භාවිතා වෙන්නේ නිරතුරුවම ගනුදෙනු කරන විශ්වාසවන්ත පාර්ශවයන් අතර විතරයි. මේකෙම එක දිගුවක් විදියට, ඒ කියන්නේ මේකෙම වර්ධනයක් විදියට තව ක්‍රමවේදයක් තියෙනවා දරුවෝ. අපි කියනවා කොන්සයින්මන්ට් කියලා. මේ කන්සයින්මන්ට් ක්‍රමවේදයේදී වෙන්නේ ආනයනකරුවෙක් භාණ්ඩ ආනයනය කරලා මේ භාණ්ඩ ටික විකුණලා ඒ භාණ්ඩ වලින් ලැබෙන මුදල් වලින්ම අර අපනයනකරුට ගෙවන එක. මොකද්ද මේ කියන්නේ? විකුණුම් කරුවෙක්ගෙන් ගැනුම්කරු භාණ්ඩ ටිකක් ලබාගෙන මේ භාණ්ඩ ටික විකුණනවා. මුදල් ගෙවන්නේ නැහැ. භාණ්ඩ ටික ලබාගෙන මේ භාණ්ඩ ටික විකුණලා ලැබෙන ලාභය තියෙනවනේ. ඒ ලැබෙන මුදල් වලින්ම තමයි අර විකුණුම් කරුගේ මුදල් ටික නැත්තම් ගෙවිය යුතු ගෙවීම ගෙවන්නේ. ඒකත් ඒ කියන්නේ යම්කිසි කාලයක් ගත වෙනවනේ. ඒකත් ඒ හින්දා අපි කියනවා විවෘත ගිණුම් හරහා ගෙවීමේම එක දිගුවක් කියලා. හරි, අපි ටියුට් එකට යමු. හිස් තැනක් තියෙනවා, අපි සම්පූර්ණ කරගමු ලියන්න. විකුණුම් කරු විසින් භාණ්ඩ නැව්ගත කර. විකුණුම් කරු විසින් භාණ්ඩ නැව්ගත කර. අදාළ ලේඛන ගැනුම්කරුට ලැබීමට සලස්වන අතර අදාළ ලේඛන ගැනුම්කරුට ලැබීමට සලස්වන අතර ගැනුම්කරු එම ලේඛන සහ භාණ්ඩ පරීක්ෂා කොට ගැනුම්කරු එම ලේඛන හා භාණ්ඩ පරීක්ෂා කොට ගිවිසගත් ඉදිරි දිනයකදී ගිවිසගත් කියන්නේ එකඟතාවයකට ආපු එකඟ වෙච්ච ඉදිරි දිනයකදී ගිවිසගත් ඉදිරි දිනයකදී
විකුණුම් කරු වෙත ගෙවීම සිදු කරනු ලැබේ. විකුණුම් කරු වෙත ගෙවීම සිදු කරනු ලැබේ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? බලන්න. විකුණුම්කරු විසින් භාණ්ඩ නැව්ගත කර අදාළ ලේඛන ගැනුම්කරුට ලැබීමට සලස්වන අතර ගැනුම්කරු අදාළ ලේඛන සහ භාණ්ඩ පරීක්ෂා කොට ගිවිසකත් ඉදිරි දිනකදී විකුණුම්කරු වෙත ගෙවීම සිදු කරනු ලැබේ. එහෙනම් විකුණුම්කරු භාණ්ඩ ටික නැව්ගත කරලා ලේඛනත් ගැනුම්කරුට දෙනවා. ඊට පස්සේ ගැනුම්කරු මේ ලේඛනයි භාණ්ඩයි දෙකම පරීක්ෂා කළා ඉදිරි දිනයකදී ගෙවනවා මුදල. එහෙනම් එදාම ගෙවන්නේ නැහැ. මේක ටිකක් අවදානම් සහගතයි කාටද? විකුණුම්කරුට අවදානම් සහගත ක්‍රමයක්. හැබැයි ගැනුම්කරුට නම් මේක වඩාත් හොඳ ක්‍රමයක්. මොකද ණය කාලයකුත් ලැබෙනවා, භාණ්ඩ ටිකත් ලැබෙනවා නේද? මුදලේ අගය ටික කාලයක් යද්දී අඩු වෙනවා. ඒ හින්දා පහුවෙලා මුදල් ගෙවන එක ගැනුම්කරුට වාසිදායකයි. එහෙනම් බලන්න ටියුට් එක. මෙහිදී ගෙවීම් කිරීම සඳහා ණය කාලයක් ලබා දෙන අතර මෙය බොහෝ විට විශ්වාසවන්ත සහ අඛණ්ඩව ගනුදෙනු සිදුවන වෙළඳුන් අතර ගෙවීම් පියවීම සඳහා භාවිතා වේ. උදාහරණයක් විදිහට දැන් අපි දේශීය වෙළඳාමෙදිත් ණයට භාණ්ඩ දෙන ඒ වගේ ක්‍රමයක් තමයි මේක. භාණ්ඩ ටිකක් දෙනවා නේද? දැන් ඒකෙදි ලේඛන විශේෂයක් නැහැනේ දේශීය භාණ්ඩ විකිණීමකදී. හැබැයි විදේශීය වශයෙන් යද්දි මේ ලේඛන වැදගත් තැනක් ගන්නවා. අපි කතා කරා ලේඛන මොනවද කියලා මතකයි නේද? මතකයිද ලේඛන මොනවද කියලා? නව්බාර පත්‍රය, රක්ෂණ සහතිකය, ඉන්වොයිසිය මතකයි නේද? මෙන්න මේ කියන ලේඛන වැදගත් තැනක් ගන්න හින්දා තමයි අපි ලේඛන ගැන කතා කරන්නේ. නැත්තම් මේක සාමාන්‍ය ණයට භාණ්ඩ විකිණීමක් වගේ තමයි මේ විවෘත ගිණුම් හරහා ගෙවීම කියන එක. හරි. එහෙනම් ඊළඟට බලන්න මෙම ක්‍රමයේම දිගුවක් ලෙසින් කන්සයින්මන්ට් ක්‍රමය හඳුන්වා දිය හැක. එහිදී ආනයනකරු විසින් ආනයනික භාණ්ඩවල අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීමෙන් අනතුරුව අපනයනකරු වෙත මුදල් ගෙවීම සිදු කරයි. එහෙනම් ගත්තු මේ මුළු භාණ්ඩ තොගෙම විකුණලා ඉවර වෙලා තමයි මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. ඒක ගොඩක්ම අවදානම් සහගත ක්‍රමවේදයක් වෙනවා කාටද? විකුණුම්කරුට. හැබැයි ගැනුම්කරුට මොකද්ද වෙන්නේ? ගැනුම්කරුට පුළුවන් තමන්ගේ අතේ මුදල් නැති වුණත් භාණ්ඩ ටිකක් ආනයනය කරලා මේවා විකුණලා ඒකෙන් ලාභයකුත් තියාගෙන භාණ්ඩ ආනයනය කරන්න ගියපු මුදලත් ගෙවලා දාන්න. එහෙනම් මේ වගේ ක්‍රමවේදවලට අපි කියනවා විවෘත ගිණුම් හරහා ගෙවීම කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලේඛන අත්කර ගැනීමේ එකඟතාවයන්. නැත්නම් අපි ඒවට කියනවා අය කර ගැනීමේ එකඟතාවයන් කියලා. මොනවද? ලේඛන අත්කර ගැනීමේ එකඟතාවයන් නැත්නම් අපි කියනවා අය කර ගැනීමේ එකඟතාවයන්. මේ ක්‍රමවලදී මොකද වෙන්නේ? මේකෙදිත් බැංකු කරුවන්ගේ මැදිහත් වීමක් සිදු වෙනවා. හැබැයි මේක ණයවර ලිපිවලට වඩා වෙනස්. අපි කතා කළයින් පස්සේ බලමු මොනවද මේ වෙනස්කම් කියලා. මේකෙදි වෙන්නේ මේ ලේඛනත් කර ගැනීම එකඟතාවයන් වලදී සිද්ධ වෙන්නේ බැංකු අර වගේම අපනයනකරුගේ බැංකුවක් සහ ආනයනකරුගේ බැංකුවක් තියෙනවා. නැත්නම් විකුණුම්කරුගේ බැංකුව සහ ගැනුම්කරුගේ බැංකුව තියෙනවා. අපනයනකරු නැත්නම් විකුණුම්කරු මොකද කරන්නේ? තමන්ගේ බැංකුව වෙත ගිහින් භාණ්ඩ නැව්ගත කිරීමට අදාළ ලියවිලි ටික මේ බැංකුවට බාර දෙනවා. ඒ කියන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කරගෙන භාණ්ඩ ටික නැව්ගත කරයින් පස්සේ
මේ ලේඛන ටික ගිහින් දෙනවා තමන්ගේ බැංකුවට. මේ බැංකුවට අපි ලේඛනත් කර ගැනීම එකඟතාවයන් වලදී කියන්නේ සම්ප්‍රේෂණ බැංකුව කියලා. මොකද්ද? සම්ප්‍රේෂණ බැංකුව කියන්නේ විකුණුම්කරුගේ බැංකුව නැත්නම් අපනයනකරුගේ බැංකුවට අපි කියන්නේ සම්ප්‍රේෂණ බැංකුව කියලා. ඊළඟට අනිත් බැංකුවට නැත්නම් ආනයනකරුගේ ගැනුම්කරුගේ බැංකුවට අපි කියනවා සංග්‍රාහක බැංකුව කියලා. එතකොට විකුණුම්කරුව ඇවිත් මේ ලේඛන ටික සම්ප්‍රේෂණ බැංකුවට දෙනවා. සම්ප්‍රේෂණ බැංකුව කරන්නේ මේ ලියවිලි ටික සංග්‍රාහක බැංකුවට දෙනවා. ඒ කියන්නේ ගැනුම්කරුගේ බැංකුවට යවනවා. එහෙම යවුවයින් පස්සේ සංග්‍රාහක බැංකුව මොකද කියන්නේ? ආනයනකරුට දැනුම් දෙනවා ලේඛන ටික ඇවිල්ලා තියෙන්නේ. ඔයා මුදල් ගෙවලා මේ ලේඛන ටික ගන්න කියලා. එතකොට ආනයනකරු නැත්තම් ගැනුම්කරු මොකද කරන්න ඕනේ? මුදල් ගෙවලා අර ලේඛන ටික ගන්න ඕනේ. එතකොට සංග්‍රහක බැංකුවට මුදල් ලැබෙනවා. මේ මුදල් ටික සංග්‍රහක බැංකුව විසින් සම්ප්‍රේෂණ බැංකුවට යවනවා. සම්ප්‍රේෂණ බැංකුවට මුදල් ටික ගියාන් පස්සේ සම්ප්‍රේෂණ බැංකුව මේ මුදල් ටික අර අපනයනකරුට නැත්තම් විකුණුම්කරුට ලබා දෙනවා. ඒක තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. එතකොට ණයවර ලිපියකට වඩා මේක වෙනස් වෙන්නේ කොහොමද? ණයවර ලිපියක නම් විකුණුම්කරු නැත්නම් අපනයනකරු තමන්ගේ බැංකුවට ලේඛන ටික ලබා දෙනවත් එක්කම එයාට ගෙවීම ලැබුණා. හැබැයි මේකදී එහෙම නැහැ. ලේඛන ටික ලබා දීලා මේක ගැනුම්කරුගේ බැංකුවට යවලා ගැනුම්කරුගේ බැංකුව විසින් ගැනුම්කරුගෙන් මුදල් ලබාගෙන ලේඛන ටික ලබා දුන්නායින් පස්සේ ගැනුම්කරුගේ බැංකුව විසින් ආපහු විකුණුම්කරුගේ බැංකුවට මුදල් එවලා එතනදි තමයි මේ ගෙවීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේක ටිකක් අවදානම් ක්‍රමයක් කාටද? විකුණුම්කරුට. මොකද විකුණුම්කරු මේ ලේඛන ටික බාර නැවගත කරලා ලේඛන ටික බාර දුන්නයින් පස්සේ බැංකුව විසින් ආය ගැනුම්කරුගේ බැංකුවට නැත්තම් සංග්‍රාහක බැංකුවට ලේඛන ටික යවලා සංග්‍රහක බැංකුවෙන් ගැනුම්කරුට කියනවනේ දැනුම් දීමක් කරනවනේ මෙන්න මෙහෙම ලේඛන ටික දැන් ඇවිත් තියෙන්නේ මුදල් ලබා දීලා ලේඛන ගන්න කියලා. ඒ වගේ අවස්ථාවකදී ගැනුම්කරු කිව්වොත් මට ওই ලේඛන අවශ්‍ය නැහැ කියලා ගැනුම්කරු මේ භාණ්ඩ ප්‍රතික්ෂේප කළොත් විකුණුම්කරුට එතනදී අවදානමක් තියෙනවා. මොකද දැනටමත් තමන් භාණ්ඩ නැවගත කරලත් ඉවරයි, ලේඛන ටිකත් බාර දීලා ඉවරයි. එහෙනම් මුදල් ලැබෙන්නේ නැති වෙන්න අවදානමක් තියෙනවා. ඒ හින්දා මේක ටිකක් ණයවර ලිපි වලට වඩා විකුණුම්කරුට අවදානම් සහගත ක්‍රමයක්. හැබැයි ණයවර ලිපි වලට වඩා ටිකක් ලාභදායී ක්‍රමයක්. මොකද බැංකුව අවදානමක් ගන්නෙ නෑනේ මෙතනදී. බැංකුව විසින් මුදල් ගෙවන්නේ ඒව ගැනුම්කරු මුදල් බැංකුවට ලබා දුන්නොත් විතරයි. හැබැයි ණයවර ලිපි වලදී එහෙම නෙමෙයි. බැංකුව තමන්ගේ මුදල් ගෙවලා තමයි පස්සේ ගැනුම්කරුගෙන් මුදල් ලබා ගන්නෙ. ඒ හින්දා බැංකුවට අවදානම් වැඩි හින්දා බැංකුව මේකෙදි ගාස්තුවක් අය කරගන්නවා. ටිකක් වැඩි ගාස්තුවක් ණයවර ලිපිවලදී. හැබැයි මෙතනදී එහෙම අවදානමක් නැති හින්දා බැංකුව වලට ගෙවන්න වෙන්නේ අඩු මුදලක් නැත්නම් අඩු ගාස්තුවක්. ඒ හින්දා මේක ටිකක් ලාභදායී ක්‍රමවේදයක්. හරි, අපි යමු එහෙනම් ටියුට් එකට. බලන්න ලේඛනත් කර ගැනීමේ එකඟතාවයන් නැත්නම් අය කර ගැනීමේ එකඟතාවයන්. ගෙවීම් පියවීමේ ක්‍රියාවලිය සඳහා බැංකුකරුවන් මැදිහත් වීමේදී ගැනුම්කරුගේ බැංකුව සංග්‍රාහක බැංකුව ලෙසත් විකුණුම්කරුගේ බැංකුව සම්ප්‍රේෂණ බැංකුව ලෙසත් හඳුනා ගනී. එහිදී ගැනුම්කරු විසින් සම්ප්‍රේෂණ බැංකුව වෙත භාණ්ඩ නැවගත කිරීමට අදාළ ලියවිලි බාර දෙන අතර සම්ප්‍රේෂණ බැංකුව එම ලියවිලි සංග්‍රහක බැංකුව වෙත යවනු ලැබේ. සංග්‍රහක බැංකුව ආනයනකරු ගෙවීම් කිරීමෙන් අනතුරුව පමණක් සංග්‍රහක බැංකුව විසින් ඒ අයන කියන කපන්න ආනයනකරු වෙත එම ලේඛන නිදහස් කිරීම සිදු කරයි. බලන්න මොකක්ද කිව්වේ? සංග්‍රහක බැංකුව ආනයනකරු ගෙවීම් කිරීමෙන් අනතුරුව පමණක් සංග්‍රහක බැංකුව විසින් ඒ කොටස අවශ්‍යත් නැහැ, තිබ්බත් කමක් නැහැ,
ආනයනකරු වෙතෙම ලේඛන නිදහස් කිරීම සිදු කරයි. කියන්නේ මුදල් ලබා දුන්නයින් පස්සේ විතරයි සංග්‍රහක බැංකුව විසින් ලේඛන නිදහස් කිරීම කරන්නේ. ඊළඟට තියෙන හිස් තැනක් අපි ඒක සම්පූර්ණ කරගමු. මෙහි පිරිවැය සාපේක්ෂව ණයවර ලිපිවලට වඩා පහළ මට්ටමක පවතින නමුත් මෙහි පිරිවැය සාපේක්ෂව ණයවර ලිපිවලට වඩා පහළ මට්ටමක පවතින නමුත් භාණ්ඩ ගැනුම්කරු විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් පවතී. භාණ්ඩ ගැනුම්කරු විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් පවතී. හරි. එහෙනම් ඔය අපි කතා කරේ ලේඛන අත්කර ගැනීමේ එකඟතාවයන් ගැන. මූල්‍යකරණ ක්‍රමවේද 5ක් තියෙනවා කියලා අපි කිව්වා. ඒ ක්‍රමවේද 5 ගැනම අපි මේ විදිහට සාකච්ඡා කරේ. අපි ආයෙත් බලමු මොනවද මේ ක්‍රමවේදයන් කියලා. මුලින්ම අපි කතා කරා ජාත්‍යන්තර වෙළඳාමේ මූල්‍යකරණය කියන්නේ මොකක්ද? මේකෙදි භාවිතා වන ක්‍රමවේදයන් ගැන අපි කතා කරද්දී මුලින්ම කතා කළේ මොනවද? ණයවර ලිපි නැත්තම් සලේඛන ණය ගැන එතනදී මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා විස්තරාත්මකව කතා කළා. ඊළඟට අපි කතා කළා විනිමය බිල්පත් ගැන. ඊළඟට අත්තිකාරම් ගෙවීම මගින් මූල්‍යකරණය සිදු වෙන්නේ කොහොමද කියලා කිව්වා. විවෘත ගිණුම් හරහා ගෙවීම නැත්තම් ණය කාල සීමාවක් දීලා ගෙවීම සිදු වෙන්නේ කොහොමද කියලාත් කිව්වා. අවසාන වශයෙන් ලේඛනත් කර ගැනීමේ එකඟතාවයන් ගැන තමයි අපි කතා කළේ. එහෙනම් මේ මූල්‍යකරණ ක්‍රමවේද 5 තමයි මූලික වශයෙන් අපි අපේ සිලබස් එකේදී ඉගෙන ගන්න දරුවෝ. ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් වෙළඳාමේදී භාවිතා කරන මූල්‍යකරණ ක්‍රමවේදයන්. හරි. එහෙනම් මේ කොටසත් මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ අන්තර්ජාතික වෙළඳ ආරවුල් විසඳීම ගැන. ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.